වහන්ස දරුවනේ දකුණු ආසියාවේ හොඳම මාර්ගගත අධ්‍යාපනික වැඩසටහන හැටියට YouTube වංශයේ සම්මානයට පාත්‍ර වූ DP Education ආයතනයත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රාචීන භාෂෝපකාර සමාගමත් එකට අත්වැල් බැඳගෙන ප්‍රාචීන භාෂාවන්ගේ දියුණුව අභිවෘද්ධිය වගේම ප්‍රාචීන විභාගාපේක්ෂකයන්ගේ යහපත සුබ සිද්ධිය අරමුණු කරගනිමින් DP ප්‍රාචීන අධ්‍යාපනය මාර්ගගත අධ්‍යාපනික වැඩසටහන ඔබ වෙත ගෙන එනවා. එම වැඩසටහනට සමගාමීව ප්‍රාචීන පණ්ඩිත අවසාන උපාධි පරීක්ෂණයෙහි පාලි විෂය 3 වෙනි ප්‍රශ්න පත්‍රය එනම් පාලි සාහිත්‍ය ඉතිහාසය සඳහා ඉදිරිපත් කරන පාඩම් මාලාවේ 85 වන පාඩම ආරම්භ කරන්නටයි සූදානම් වෙන්නේ. අපේ මේ පාඩම් මාලාව ඇතුලේ අපි කතා බහ කරමින් ඉන්නේ පාලි ටීකා සාහිත්‍යය පිළිබඳව. පාලි ටීකා සාහිත්‍යයට අදාළව අනුමාත්‍රිකා රාශියක් අතුරින් කිහිපයක් නිම කරලා මේ වෙනකොට අපි කතා කරමින් ඉන්නේ පාලි ටීකාචාර්යවරු සහ ඔවුන්ගේ කෘති කියන මාතෘකාව යටතේ. ඉතින් මේ පාඩම් මාලාව ආරම්භයේදී ටීකාවලට අදාළ පාඩම් කොටස ආරම්භ කරද්දී මම මතක් කරා මේ පාඩම් වලදී අපි ටීකා සම්බන්ධයෙන් වැඩි අවධානය යොමු කරන්නේ ත්‍රිපිටක අට කතාවන් උදෙසා රචනා වූ ටීකා සම්බන්ධයෙන් කියන එක. ඒ නිසා මෙහිදී අපේ අඩු අවධානයක් තමයි පරිබාහිර ටීකාවන් කෙරෙහි යොමු වෙන්නේ. කොහොම නමුත් අපි ටීකාචාර්යවරු සහ ඔවුන්ගේ කෘති සම්බන්ධයෙන් කතා කරද්දී මින් පෙර පාඩම් වලදී විශේෂයෙන් මුල් යුගයට පුරාතන යුගයට අයත් ප්‍රකට ටීකාචාර්යවරු සම්බන්ධයෙන්ොත් ඔවුන්ගේ කෘති සම්බන්ධයෙන්ොත් හඳුනා ගැනීමක් සිදු කරා. ඉන් අනතුරුව මධ්‍යතන යුගයට එහෙම නැත්නම් ටීකා සාහිත්‍යයේ වඩා දීප්තිමත් යුගයට අදාළව ටීකාකරණයෙන් නිතරම් දායකත්වයක් සැපයූයේ නැති නමුත් ටීකාකරණය විෂයෙහි දායකත්වයේ මෙන්ම නායකත්වයේ ලබා දුන්න එම ටීකා ඇදුරුවරුන්ගේ පරපුරේ ප්‍රමුඛයාසේ සලකන දිඹුලාගල මහා කාශ්‍යප මහා යතීන්ද්‍රයන් වහන්සේ ගැන කතා කළා. සහ ඊට සමගාමීව මේ පාලි ටීකා ග්‍රන්ථ බිහිවීම සඳහාත් විශේෂයෙන් මහා පෙරකුම්බා යුගය ටීකාකරණයේ දීප්තිමත් අවස්ථාව බවට පත්වෙන්නට හේතු සාධක විශේෂයෙන් දේශපාලනික කරුණු කාරණා පිළිබඳවත් කතා බහ කළා. ඉනෙක් බිතිව මේ ටීකා සාහිත්‍යයේ ආලෝකවත් යුගය වර්ණවත් කරන්නට ඉහළම දායකත්වය සපයපු ටීකාචාර්ය දිඹුලාගල කාශ්‍යප හාමුදුරු ටීකාචාර්ය ශාරිපුත්‍ර හාමුදුරුවෝ ගැනත් උන්වහන්සේගේ ශාස්ත්‍රීය කර්තව්‍යයන් හෙවත් උන්වහන්සේ විසින් රචිත කෘති පිළිබඳවත් ඉනික් බිතිව පසුගිය පාඩමේදී අපේ අවධානය යොමු කළා. අද මේ පාඩමේදී අපි බලාපොරොත්තු වෙන්නේ
එම යුගයම නියෝජනය කරන ත්‍රිපිටක අට කතාවන්ට ටීකා සම්පාදනය කළ සහ ත්‍රිපිටක විෂයට අදාළ වෙනත් අට කතාවන් නැත්නම් ත්‍රිපිටක විෂයට අදාළ ඉන් පරිබාහිර ග්‍රන්ථ සඳහා අර්ථ කතාවන් සම්පාදනය කළ අටුවාචාර්යවරුන් ටීකාචාර්යවරුන් සහ ඔවුන්ගේ කෘති සම්බන්ධයෙන් යම් සොයා බැලීමක් අධ්‍යයනයක් පරීක්ෂණයක් සිදු කරන්නට තමයි අද මේ පාඩමේදී අපේක්ෂා කරන්නේ. මධ්‍යතන යුගයට අයත් ශාරිපුත්‍ර හාමුදුරුවෝ හැරුණුකොට එහෙමත් නැත්නම් ශාරිපුත්‍ර හාමුදුරුවෝ සහ කාශ්‍යප හාමුදුරුවෝ කියන මේ ප්‍රබල ප්‍රකට චරිත දෙක හැරුණහම මේ කාර්යයේ නිරත වෙච්ච අනෙක් කතුවරු කවුද? අන්න ඒ අය ගැන තමයි අද අපේ මාතෘකාව බවට පත් වෙන්නේ. එතකොට මෙන්න මේ සෙසු ටීකාචාර්යවරු මධ්‍යතන යුගයට අයත් සෙසු ටීකාචාර්යවරු ගැන කතා කරනකොට අපිට පේනවා මේ යුගයේ තව විශාල ඇදුරුවරු පිරිසක් නැත්නම් විශාල කතුවරු පිරිසක් ටීකාකරණයට යොමු වෙලා තිබෙනවා. අර මුලින් කියපු හාමුදුරුවරු දෙන්නාගේ පුරෝගාමීත්වය මත එහෙම නැත්නම් ඒ සපයපු ආදර්ශය ඔස්සේ තව විශාල පිරිසක් මේ ටීකාකරණය සඳහා යොමු වෙච්ච බව මේ යුගයේ දකින්නට පුළුවන්. ඒ අය අතරින් සැලකිය යුතු පිරිසක් පිරිසක් මේ ශාරිපුත්‍ර හාමුදුරුවන්ගේ ශිෂ්‍යයෝ විදිහට හඳුනා ගන්නත් පුළුවන්. තමන්ගේ ඇදුරුවරයාගේ මග යමින් එම ශිෂ්‍ය හාමුදුරුවරු ටීකාකරණය සඳහා යොමු වෙලා තියෙනවා. වගේම ටීකා සාහිත්‍යය පෝෂණය කරන්න දායකත්වයක් සපයලා තියෙනවා. එතකොට ඒ අය අතර එහෙම අය ගොඩ දෙනෙක් ඉන්නවා. ඒ අය අතර වෙනම නාමාවලියක් විදිහට මෙතනදි ගන්නෙ නැහැ. ඒ ටීකාචාර්යවරු අතර එහෙමත් නැත්නම් සරියුත් හාමුදුරුවෝ ඇරුණාම අවශේෂ ටීකාචාර්යවරු අතර ත්‍රිපිටක අට කතාවන්ට ටීකා සම්පාදනය කළපු කතුවරු ගොඩක් අඩුයි. මේ යුගය නියෝජනය කරන අය අතර ත්‍රිපිටක අට කතාවන්ටෙන් පසුවත් ටීකා සම්පාදනය වෙලා තියෙනවා. විශේෂයෙන් බුරුම ජාතික හාමුදුරුවෝ බොහෝ ටීකා සම්පාදනය කරලා තියෙනවා. නමුත් මේ යුගය නියෝජනය කරන අපි මේ කතා කරන භික්ෂුන් වහන්සේලා අතරත ත්‍රිපිටක අට කතාවන්ට ටීකා සම්පාදනය කරපු අය හරි අඩුයි. මේ කතා කරපු සරියුත් හාමුදුරුවන්ට අමතර අය විදිහට ගත්තාම ඒක වෙන්නට ඇත්තේ අපි ඔය සරියුත් හාමුදුරුවෝ ගැන නැත්නම් ශාරිපුත්‍ර හාමුදුරුවෝ ගැන කතා කරනකොට අපි දැක්කා විශේෂයෙන් මහාචාර්ය මලලසේකර මහත්මයා වගේ උගතුන් පෙන්වලා දීලා තියෙනවා යම් මේ පැනල් එකක් නැත්නම් කමිටි එකක් යටතේ තමයි මේ ටීකා සම්පාදනය සිද්ධ වුණේ. ඒ නිසා මේ සම්පාදනය වෙච්ච ටීකාවල කර්තෘත්වය එකී කමිටු ප්‍රධානියා ලෙස කටයුතු කරපු ශාරිපුත්‍ර හාමුදුරුවන්ගේ නමට පවරලා තිබෙනවාය කියන වග එතුමා ඇතුළු කොට ඇති ඇතැම් උගතුන් පෙන්වා දීලා තියෙන නිසා බොහෝ වෙලාවට ත්‍රිපිටක අට කතාවන්ට ටීකා සම්පාදනය කරපු වෙනත් කතුවරු අපිට හමු නොවෙනවා වෙන්නට පුළුවන්. හැබැයි ඒ අතරින් අපිට එහෙම තවත් එක් හාමුදුරු නමක් හම්බ වෙනවා. ඒ තමයි චෝලිය කාශ්‍යප හාමුදුරුවෝ. චෝලිය කාශ්‍යප කියන නමින් තමයි මේ හාමුදුරුවෝ හඳුන්වන්නේ. දැන් මීට කලින් අපිට හම්බුණා දිඹුලාගල කාශ්‍යප හාමුදුරුවෝ. මේ හාමුදුරුවෝ චෝලිය කාශ්‍යප හාමුදුරුවෝ. උන්වහන්සේ විශේෂ වෙනවා මේ අය අතර. හේතුව මේ චෝලිය කාශ්‍යප හාමුදුරුවෝ
අපිට පේනවා ඒ තරම්ම අර ශාරිපුත්‍ර හාමුදුරුවන්ට හෝ දිඹුලාගල කාශ්‍යප හාමුදුරුවන්ට ශාසනික ඥාතීත්වයක් දරපු හාමුදුරු නමක් නොවිය යුතු බව. එම උනා වෙන්නටත් පුළුවන්. නමුත් සාධක ඔස්සේ නිගමනය කරන්න පුළුවන් වැඩි සම්භාවිතාවක් තියෙන උන්වහන්සේ ශාසනික අතින් ලොකු සම්බන්ධයක් ඒ හාමුදුරුවන්ට තිබෙන්නේ නැහැ කියලා. එහෙමත් නැත්නම් වෙනත් සම්ප්‍රදායක් නියෝජනය කරපු භික්ෂුවක් කියලා. අඩුම තරමින් උන්වහන්සේලා නියෝජනය කරපු සම්ප්‍රදාය හෝ මේ හාමුදුරුවෝ නියෝජනය කළාය කියලා හිතන්නට ටිකක් අපහසුයි. ඒ අපහසු වෙන්න හේතු කාරණා මම ඉස්සරහට පැහැදිලි කරනවා. එතකොට මේ චෝලිය කාශ්‍යප හාමුදුරුවෝ හැරුණකොට අපි කතා කරපු ශාරිපුත්‍ර හාමුදුරුවොත් මේ චෝලිය කාශ්‍යප හාමුදුරුවොත් ඇරුණකොට ඉතුරු ටීකාචාර්යවරු හැමදෙනාම පාහේ මේ යුගය නියෝජනය කරපු ඉතුරු ටීකාචාර්යවරු හැමදෙනාම පාහේ. මෙතනදී අපි ඇත්තරම බුරුමේ ටීකාචාර්යවරු අරගෙන නැහැ. උන්වහන්සේලා ගැන වෙනම මාතෘකාවකින් කතා කරනවා. බුරුමේ නියෝජනය කරන ටීකාචාර්යවරුත් අපි මේ කියපු දිඹුලාගල කාශ්‍යප හාමුදුරුවෝ, ශාරිපුත්‍ර හාමුදුරුවෝ සහ චෝලිය කාශ්‍යප කියන හාමුදුරුවරු තුන්නම ඇරුණුකොට ඉන් පරිබාහිරව ටීකා ග්‍රන්ථ රචනා කරපු අනෙකුත් සියලුම කතුවරු හැමදෙනාම පාහේ අට කතාවන්ට ටීකා සම්පාදනය කරපු අය නෙමෙයි. ඒ අය අතර කණ්ඩායම් කිහිපයක් ඉන්නවා. සැලකිය යුතු පිරිසක් ඉන්නවා ත්‍රිපිටක අට කතාවන්ගෙන් පරිබාහිර ඒත් ත්‍රිපිටක විෂය ඒ කියන්නේ සූත්‍ර විනය අභිධර්ම කියන විෂයන් ඇසුරු කොටගෙන රචනා වූ සංග්‍රහ ග්‍රන්ථ ප්‍රකරණ ග්‍රන්ථ ආදී ග්‍රන්ථයන්ට ටීකා සම්පාදනය කරපු කතුවරු බොහෝ ප්‍රමාණයක් ඉන්නවා. ඒ අය බොහෝ වෙලාවට අර ශාරිපුත්‍ර හාමුදුරුවන්ට ශාසනික ඥාතීත්වය දරපු අය කියන්නේ එක්ක උන්වහන්සේගේ ශිෂ්‍යවරු, එහෙමත් නැත්නම් ඇතැම් අවස්ථාවලදී දිමුලාගල හාමුදුරුවන්ගේ ශිෂ්‍යවරු, ඒ වගේ මේ ළඟ කිට්ටු සම්බන්ධයක් තියෙන අය තමයි ඒගොල්ලෝ වැඩි දෙනෙක්. ඊටත් අමතරව ගත්තහම තව සමහර අය අඳුන ගන්න පුළුවන් අපිට ඔය කියපු සම්පූර්ණ ත්‍රිපිටක විෂයෙන්ම පරිබාහිර විෂයන්. ත්‍රිපිටක විෂයෙන් මේ කියන්නේ සූත්‍ර විනය අභිධර්ම කියන මේ සම්පූර්ණ විෂයෙන් බාහිර පතපොත සඳහා ටීකා ග්‍රන්ථ සම්පාදනය කරපු ඇදුරුවරුත් මේ යුගයේ ඉඳලා තියෙනවා. ඉතින් මේ කණ්ඩායම් කිහිපයම අපිට කණ්ඩායම් විදියට හඳුන ගන්න පුළුවන්. අපි ඉස්සෙල්ලම බලමු මේ චෝලිය කාශ්‍යප හාමුදුරුවන්ගේ සම්බන්ධය ටීකා සාහිත්‍යයට කොහොමද එකතු වෙන්නේ කියන එක බලලා ඊට පස්සේ ඒගොල්ලෝ ගැන කතා කරමු. චෝලිය කාශ්‍යප හාමුදුරුවෝ ගත්තහම මෙයාගේ මේ නමේ මුල තියෙන චෝලිය කියන කෑල්ල දිහා බලපු ගමන්ම පේනවා මෙයා ලංකාවේ කෙනෙක් නෙමෙයි කියලා. චෝලිය කියන කොටස බලපු ගමන්ම චෝලිය කියන එකෙන් කියවෙන්නේ සොලී දේශයට අයත්. චෝලිය කියන නාමය යෙදිච්ච තව හාමුදුරුවරුත් අපිට හම්බ වුණා. දැන් ඔය චෝලිය බුද්ධප්‍රිය හාමුදුරුවෝ හිමත් රූපසිද්ධිය රචනා කරපු චෝලිය බුද්ධප්‍රිය හාමුදුරුවොත් ඒත් චෝලිය කියන කොටස නමට මුලින් එකතු වෙනවා. ඉතින් මේ හාමුදුරුවන්ට මේ චෝලිය කියන නාමය එකතු වෙන්නට මූලික හේතුව බවට පත් වෙන්නට ඇත්තේ කාශ්‍යප කියන නාමයෙන් වඩා ප්‍රකටව සිටියේ දිඹුලාගල කාශ්‍යප හාමුදුරුවෝ නිසා උන්වහන්සේගෙන් වෙන්කොට හඳුනා ගැනීමේ අවශ්‍යතාව වෙනුවෙන් මේ හාමුදුරුවෝ චෝලිය කාශ්‍යප නමින් නම් කරා වෙන්නට පුළුවන්. කොහොම නමුත් ඒ පිළිබඳව නිශ්චිතවම සඳහන් කළ නොහැකි. නමුත් මේ චෝලිය කියන නාමයත් නමට මුලින් භාවිත කරන්නට ඇත්තේ ඒ නිසාය කියලා හිතන්නට පුළුවන්. කොට මේ හාමුදුරුවන්ගේ කාර්යභාරය ගත්තොත් මේ චෝලිය කාශ්‍යප හාමුදුරුවෝ තමයි විනය අට කතාව කියන්නේ සමන්තපාසාදිකාවට ලියවෙච්ච තුන්වෙනි ටීකාව සම්පාදනය කරන්නේ මේ චෝලිය කාශ්‍යප හාමුදුරුවෝ. කොට ඇයි මේක තුන්වෙනි ටීකාව කියලා කියන්නේ? මීට කලින් ටීකා දෙකක් ලියවෙලා තියෙනවා.
ඒ ටීකා දෙක ගැනම අපි කතා කරලා තියෙනවා. වජිරබුද්ධි ටීකාව වජිරබුද්ධි හාමුදුරුවන්ගේ සහ සාරිපුත්ත හාමුදුරුවන්ගේ සාරත්ත දීපනී ටීකාව කියන මේ ටීකාවන් දෙක ගැනම අපි කතා කරා. ඉනිබ්බිතිව එම ටීකා දෙකෙන් පසුව ලියවුණු තුන්වන විනය ටීකාව හැටියට විනය අට කතාව සඳහා තුන්වෙනි විනය ටීකාව සම්පාදනය කරන්නේ චෝලිය කාශ්‍යප හාමුදුරුවෝ. ඒ විනය ටීකාව නම් කරන්නේ විමති විනෝදනී කියන නමින්. විමති විනෝදනී. විමතීන් දුරු කරන්නීය කියන අදහස තමයි තියෙන්නේ. විමති විනෝදනී කියන නමින් මේ ටීකාව කතුවරයා විසින් නම් කරලා තියෙනවා. දැන් මේ විමති විනෝදනී කතුවරයා බවට පත්වෙච්ච චෝලිය කාශ්‍යප හාමුදුරුවෝ ගැන කාල නිර්ණය කරද්දී පැහැදිලිවම හඳුනාගත හැකි එක් කරුණක් අපිට හම්බ වෙනවා. ඒ තමයි විමති විනෝදනීය ඇතුලේ ඊට කලින් රචනා වෙච්ච ඊට පෙර රචනා කරපු වජිරබුද්ධි ටීකාව ගැනත් ඒ වගේම සාරත්ත දීපනී ටීකාව ගැනත් තොරතුරු සඳහන් වීම නිසා අපට පැහැදිලිවම නිගමනයකට එළඹෙන්න පුළුවන්. එහෙමනම් විමති විනෝදනීය රචනා වුණේ අර ටීකා දෙකටම පස්සේ. ඒ කියන්නේ ශාරිපුත්‍ර හාමුදුරුවන්ට පස්සේ කාලෙක තමයි චෝලිය බුද්ධප්‍රිය හාමුදුරුවෝ තමන්ගේ ග්‍රන්ථය රචනා කරලා තියෙන්නේ කියන එක පැහැදිලිවම නිගමනයට එළඹෙන්න පුළුවන්. ඊට අමතරව මේ හාමුදුරුවෝ කරපු අනෙකුත් කෘතීන් පිළිබඳව විමසලා බලනකොට මේ හාමුදුරුවෝ තව පොතක් ලියලා තියෙනවා. මොකක්ද ලියලා තියෙන පොත? ටීකාවක් මෝහ විච්ඡේදනී කියලා තවත් ටීකාවක් රචනා කරලා තියෙනවා. ඇත්තටම මේක නිශ්චිත නැති වුණත් මේකේ කර්තෘත්වයත් බොහෝ වෙලාවට එතුමන්ට පිරිනමලා තියෙනවා. මෝහ විච්ඡේදනියත් මේ චෝලිය කාශ්‍යප හාමුදුරුවන්ගේම කෘතියක් කියලා පිළි අරගෙන තියෙනවා. මෝහ විච්ඡේදනිය සඳහා පාදක කරගන්නේ අභිධර්ම මාතෘකා. අභිධර්ම මාතෘකා සඳහා මෝහ විච්ඡේදනී කියන මේ ටීකාව සම්පාදනය කළාය කියලා සලකනවා. හැබැයි මෝහ විච්ඡේදනී ටීකාව ඇතුලේ ග්‍රන්ථාවසානයේ එන තොරතුරු වල මේ කතුවරයා පිළිබඳව යම් තොරතුරු ප්‍රමාණයක් ඇතුළත් වෙලා තියෙනවා. කතුවරයා පිළිබඳව හඳුනා ගන්න අවශ්‍ය කරන තොරතුරු යම් තාක් දුරකට මේ මෝහ විච්ඡේදනීය ග්‍රන්ථාවසානයේ සඳහන් වෙනවා. නමුත් එහෙම තොරතුරු කිසිවක් අපට විමති විනෝදනීය දකින්න හම්බ වෙන්නේ නැහැ. විමති විනෝදනීය එහෙම කතුවරයා සම්බන්ධයෙන් තොරතුරු ආදිය දකින්න ලැබෙන්නේ නැහැ. ඉතින් මේකත් අපි විශේෂයෙන් මතක තියාගත යුතු කාරණයක්. මූලිකව චෝලිය කාශ්‍යප හාමුදුරුවන්ට අදාළව ඔන්න ඔය කාරණා ටික අපිට හඳුනා ගන්න පුළුවන්. චෝලිය කාශ්‍යප හාමුදුරුවෝ වැදගත් වෙන්නේ ත්‍රිපිටක අට කතා විෂයෙහි. උන්වහන්සේ විනය අට කතාව සඳහා ටීකාවන් සම්පාදනය කරපු තෙවැන්නා බවට පත් වෙනවා. තුන්වෙනුව විමති විනෝදිනීය රචනා කිරීමෙන් උන්වහන්සේ විනය ටීකාචාර්යවරුන්ගේ ගොඩට එකතු වෙනවා. ඒ වගේම උන්වහන්සේ අභිධර්ම මාතෘකාවන් සඳහා මෝහ විච්ඡේදනී කියන ටීකාවක් රචනා කරනවා. විමති විනෝදනීය කතුවරයා පිළිබඳව හමුවන ටීකා මේ තොරතුරු අඩු නිසා මෝහ විච්ඡේදනීයේ තියෙන තොරතුරු ආශ්‍රයෙන් තමයි කතුවරයා සම්බන්ධයෙන් යම් තොරතුරු අනාවරණය කරගන්න සිද්ධ වෙන්නේ. සහ මෙතුමාගේ විමති විනෝදනීය තුල වජිරබුද්ධි ටීකාවත් සාරත්ත දීපනී ටීකාවත් කියන දෙකම ගැන සඳහන් වීමෙන් පැහැදිලි වෙනවා එකී ග්‍රන්ථ දෙකේ කතුවරුන්ට වඩා, ඒ කියන්නේ වජිරබුද්ධි හාමුදුරුවන්ටත් ඒ වගේම උන්වහන්සේට වඩා පසු කාලීනව ග්‍රන්ථකරණයේ නියැලුණු ශාරිපුත්‍ර හාමුදුරුවන්ටත් දෙපළටම වඩා
පසු කාලීන අයෙක් තමයි මේ චෝලිය කාශ්‍යප හාමුදුරුවෝ කියන කතාව පැහැදිලි වෙනවා මේ එන තොරතුරුත් එක්ක සංසන්දනය කරලා බලනකොට. එතකොට මෝහ විච්ඡේදනයේ එන තොරතුරුත් එක්ක අරගෙන බලනකොට අපිට මෙන්න මේ කාරණා ටික පැහැදිලි වෙනවා. කියන්නේ මෙතුමා වාසය කරේ සොලී රටේ. එම දැන් මෙතුමාගේ ජාත භූමිය බවට පත් වෙන්නේ සොලී රටේ මධ්‍ය ප්‍රදේශයේ. එහෙම නැත්නම් සොලී රටේ මැද පිහිටි චෝලාදිනාත කියන පුරවරය තමයි. එම පුරවරයේ පිහිටලා තිබුණ නාගානන කියන විහාරයේ තමයි මේ හාමුදුරුවෝ වාසය කළාය කියලා සලකන්නේ. සොලී රටේ රට මැදේ පිහිටි චෝලාදිනාත කියන නගරයේ නාගානන කියන විහාරයේ මේ හාමුදුරුවෝ වාසය කරපු බවට මෝහ විච්ඡේදනයේ තොරතුරු සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම උන්වහන්සේ පිළිබඳව සඳහන් වන බොහෝ තැන්වල එන කතාවක් තමයි උන්වහන්සේ මේ පරවාදීන් මතනය කරන්න බොහොම දක්ෂ කෙනෙක්. පරවාදීන් මතනය කරන්නේ කියන්නේ විවිධ නානාවිධ මතවාද දරපු උදවිය යටපත් කරන්න, වාදයෙන් පරාජය කරන්න බොහොම දක්ෂ කෙනෙක්. වාදයෙහිලා බොහොම දක්ෂ හැකියාවක් තිබුණ කෙනෙක් විදිහට මෙයා ගැන කියන ගොඩක් තැන්වල අපිට තොරතුරු හම්බ වෙනවා. සහ මෝහ විච්ඡේදනියෙත් ඒ පිළිබඳ සඳහන් වෙලා වාර්තා වෙලා තියෙනවා වාදයෙහි දක්ෂයෙක් හැටියට. ඒත් එක්කම උන්වහන්සේ ඊටාම සිල්වත් ගුණවත් අයෙක් බවත් උන්වහන්සේ පිළිබඳව දැක්වෙන විස්තරවල තොරතුරුවල සඳහන් වෙලා තියෙනවා. එතකොට දැන් ශාරිපුත්‍ර හාමුදුරුවන්ට වඩා පස්සේ කාලෙක මේ හාමුදුරුවෝ හිටියාය කියලා කිව්වට කොයිතරම් පසු කාලීනද කියන එක අපි ටිකක් හොයලා බැලුවොත් කියන්නේ ඊට වඩා පස්සේ කාලේ කියලා කියපුවම ඊයේ වුණත් වෙන්න පුළුවන් නේ. එතකොට ඒ නිසා කොච්චර වගේ කාලපරාසයක් තුලද මේ හාමුදුරුවෝ ජීවත් වුණේ කියන එක පිළිබඳව සලකා බලනකොට අපට බොහොම වැදගත් සාධකයක් හම්බ වෙනවා. ශාරිපුත්‍ර හාමුදුරුවන්ගෙම ශිෂ්‍යවරයෙක් වෙච්ච වාචිස්සර හාමුදුරුවන්ගේ විනය විනිශ්චය ටීකාවෙන්. මේ විනය විනිශ්චය ටීකාව රචනා කිරීම සඳහා වාචිස්සර හාමුදුරුවන්ට ආරාධනා කරපු අය අතර මේ හාමුදුරුවන්ගේ නම, ඒ කියන්නේ මේ චෝලිය කස්සප හාමුදුරුවන්ගේ නම සඳහන් වෙලා තියෙන බව දකින්න පුළුවන්කම තියෙනවා. ඒ අනුව පොල්වත්තේ බුද්ධදත්ත නායක හාමුදුරුවෝ විශ්වාස කරනවා මේ චෝලිය කාශ්‍යප හාමුදුරුවෝ ශාරිපුත්‍ර හාමුදුරුවන්ට පසු කාලීන අයෙක් වූ නමුත් උන්වහන්සේට වඩා බොහෝ කාලයක්, එහෙම නැත්නම් උන්වහන්සේගෙන් බොහෝ පසු කාලීන අයෙක් නෙමෙයි, උන්වහන්සේට බොහොම ආසන්න කාලයක වාසය කරපු කෙනෙක් හැටියට ශාරිපුත්‍ර හාමුදුරුවන්ට පස්සේ නමුත් ඊට ඊටාම ආසන්න කාලවකවානුවක වාසය කරපු අයෙක් විය යුතුයි කියන උපකල්පනයට එළඹෙනවා. මොකද හේතුව වාචිස්සර හාමුදුරුවන්ට, ඒ කියන්නේ ශාරිපුත්‍ර හාමුදුරුවන්ගේ ශිෂ්‍ය හාමුදුරු නමකට විනය විනිශ්චය ටීකාව ලියන්න ආරාධනා කරපු අය අතරේ මේ හාමුදුරුවන්ගේ නම දකින්න ලැබෙන නිසා බොහෝ කාලයක් පසු කාලීන අයෙක් නෙමෙයි, ඊට ඊටාම ආසන්න කාලයක වාසය කරපු අයෙක් හැටියට විශ්වාස කරනවා. ඒ බව තහවුරු වෙනවා විනය විනිශ්චය ඇතුළත් වෙලා තියෙන මෙන්න මේ ගාථාවෙන්. විනය විනිශ්චය එනවා තථා මහා කස්සපෞහයේන තේරේන සික්ඛාසු සගාරවේන කුදිට්ටි මත්තේභ විදාරකේන සීහේන චෝලෝව නිපූජිතේන. වට මේ හාමුදුරුවෝ ගැන කියනවා මේ
කුදිට්ටි මත්ත විදාරකේන සීහේන වැරදි මත දරපු නැත්නම් වෙනත් මත දරපු මිත්‍යා දෘෂ්ටීන් දරපු නැත්නම් මිත්‍යා දෘෂ්ටීන් විශ්වාස කරපු ඇතුන් සිංහයෙක් වෙච්ච ඒ කියන්නේ එයයි මතනය කිරීමෙහිලා සිංහෙක් වෙනවා. අපි දැන් දන්නවා මේ සිංහයා ඇතාව දඩයම් කරනවාය කියලා සාමාන්‍ය සාහිත්‍යය කියන්නේ එයාගේ කුඹස්තලයට පැනලා ඇතුන්ව දඩයම් කරනවා කියලා කියනවා. එතකොට පරවාද දරපු අය කෙරෙහි සිංහයෙක් සෙයින් ඒ වාද මතනය කිරීමේ හැකියාවක් මේ හාමුදුරුවන්ට තිබුණ බව කියනවා. ඉතින් මේක ගොඩක් තැන්වල මේ හාමුදුරුවන්ගේ වාද කිරීමේ හැකියාව පිළිබඳව අපට දකින්න ලැබෙන කාරණයක්. ඒ වගේම සික්ඛාසු සගාරවේන මේ හාමුදුරුව ගොඩක් ශික්ෂාකාමී විනයගරුක හාමුදුරු නමක් බවත් සඳහන් වෙනවා. උන්වහන්සේ විසින් ආරාධනා කරන්නට යෙදුන බව මෙහි දක්නට ලැබෙනවා. දැන් මම මීට කලින් කාරණයක් මතක් කළා. මේ හාමුදුරුවෝ චෝලිය කාශ්‍යප හාමුදුරුවෝ බොහෝ වෙලාවට ශාරිපුත්‍ර හාමුදුරුවන්ට හෝ දිඹුලාගල භික්ෂු පරපුරට ශාසනික සම්බන්ධතා නොතිබුණු භික්ෂුවක් විය යුතුයි කියලා. ඒකට හේතුව තමයි මේ කියන ආකාරයට ශාරිපුත්‍ර හාමුදුරුවන්ට ඊටාම සමීප කාලයක නම් මේ හාමුදුරුවෝ වාසය කළේ. ශාරිපුත්‍ර හාමුදුරුවෝ මූලිකත්වය අරගෙන දිඹුලාගල ගුරුකුලයේ සුවිශාල දායකත්වයක් යටතේ ප්‍රධානත්වය සහ නායකත්වය යටතේ බිහි කරපු සාරත්ත දීපනී ටීකාව සම්බන්ධයෙන් විවේචනාත්මකව අදහස් ඉදිරිපත් කිරීමක් චෝලිය කාශ්‍යප හාමුදුරුවන්ගෙන් අපට ඊට නුදුරු කාලයක් තුල අපේක්ෂා කරන්නට හැකියාවක් නැහැ. උන්වහන්සේ එම ගුරුකුලයේම නියෝජනය කරපු කෙනෙක් නම්. එනිසා සාරත්ත දීපනිය පිළිබඳවත් වජිරබුද්ධි ටීකාව පිළිබඳවත් විවේචනාත්මකව උන්වහන්සේ අදහස් දක්වා තිබීමෙන් පැහැදිලි වෙනවා. ඒ කියන්නේ මේ චෝලිය කාශ්‍යප හාමුදුරුවෝ දිඹුලාගල භික්ෂු පරපුර හෝ එහෙමත් නැත්නම් දිඹුලාගල කාශ්‍යප හාමුදුරුවෝ හෝ සමග සමීපව ශාසනික සම්බන්ධයක් නොතිබුණු භික්ෂුවක් විය යුතුයි. සමීප ශාසනික ඥාතීත්වයක් නොතිබුණු භික්ෂුවක් විය යුතුයි කියන කාරණය ඒ අනුව බොහෝ වෙලාවට අපට උපකල්පනය කිරීමේ හැකියාව තියෙනවා. මොකද එහෙම සම්බන්ධයක් තිබුණා නම් එතරම් සම්භාවනීය කාර්යයක් විදිහට සලකලා රචනා කරපු සාරත්ත දීපනිය උන්වහන්සේගේ කෘතිය තුල විවේචනයට ලක් වෙන්නේ නැහැ විමති විනෝදනිය තුල. විමති විනෝදනිය ගැන කතා කරනකොට විමති විනෝදනිය කියලා කියන්නේ ප්‍රමාණයෙන් සාපේක්ෂව කුඩා කෘතියක්. සාරත්ත දීපනියෙන් භාගයකටත් වඩා අඩුයි කියලා තමයි බුදුදත්ත හාමුදුරුවෝ උන්වහන්සේගේ කෘතියේ සඳහන් කරලා තියෙන්නේ. ඉතින් නමුත් විශේෂත්වයේ තියෙන්නේ විමති විනෝදනිය තුල සාරත්ත දීපනියේ එන ඉගැන්වීම් සහ අනෙක් අතට වජිරබුද්ධි ටීකාවේ එන ඉගැන්වීම් කියන මේ දෙකම යම් අවස්ථාවලදී විවේචනයට භාජනය කොට තිබීම විශේෂත්වයක්සේ සැලකිය හැකියි. හැබැයි කොහොම නමුත් එහෙම සාසනික සමීපතාවයක් නොතිබුණා වුණත් සාසනික ඥාතීත්වයක් නොතිබුණා වුවත් මේ චෝලිය කාශ්‍යප හාමුදුරුවෝ මෙම ගුරුකුලයේ සමීපව ඇසුරු කළ බවට විශ්වාස කරන්න පුළුවන්. ඒකට හේතුව
දැන් මේ කියන වාචිස්සර හාමුදුරුවන්ට විනය විනිශ්චය රචනා කරන්න ආරාධනා කරන්නේ නැහැ. උන්වහන්සේ එක්ක සමීප සම්බන්ධයක් සමීප ආශ්‍රයක් නොතිබුණා නම්. ඒ වගේම විමති විනෝදනීය දිහා බලනකොට විමති විනෝදනීය රචනා කිරීමේදී සාරත්ත දීපනීයේන යම් යම් තැන් විවේචනයට ලක්කොට තිබුණත් සමීපව සාරත්ත දීපනීය ඇසුරු කොට තිබෙන බවකුත් දකින්න තිබෙනවා. ඒ ඔය කාරණාත් එක්ක එහෙම සමීප ඥාතිත්වයක් නොතිබුණත් සමීප සම්බන්ධයක් මේ ගුරුකුලයේ සමග පැවති අයෙක් විය යුතුයි කියන උපකල්පනයට අපට එළඹෙන්න පුළුවන්කම තියෙනවා. අපි බලමු විමති විනෝදනීය ආරම්භයේ එන ගාථාවල මෙන්න මේ වගේ විස්තර ටිකක් අපිට දකින්න පුළුවන්. ඒ ඇතුලේ තමන් මේ ග්‍රන්ථය රචනා කරන්න පාදක වෙච්ච කරුණු කාරණා ආදිය දැක ගන්න හැකියාව තියෙනවා. කරුණා පුන්න හදයන් සුගතං හිතදායකං නත්වා ධම්මංච විමලං සංඝංච ගුණ සම්පදං. බොහොම සරලව රචනා කරපු ගාථාවකින් තෙරුවන් නමස්කාර කරන ආකාරය දකින්න පුළුවන්. බොහොම සරල බස්වහරක් තමයි මෙතන අන්තර්ගත වෙලා තියෙන්නේ. කරුණා පුන්න හදයන් කරුණාවෙන් පිරුණු හදවත සහිත හිතදායකං යහපත හිතගෙන දෙන සුගතං බුදුහාමුදුරුවෝ නත්වා වැඳලා ඒ වගේම විමලං පිරිසිදු ධම්මංච ධර්මයේද නත්වා නමස්කාර කොට සංඝංච ගුණ සම්පදං සංඝයා සහ උන්වහන්සේලාගේ ගුණ සම්පත්තිය වැඳලා නමස්කාර කරලා. එතකොට මේ මුල් ගාථාවෙන් කරලා තියෙන්නේ ත්‍රිවිධ රත්නය වන්දනා කිරීම. ත්‍රිවිධ රත්න වන්දනා කිරීමෙන් අනතුරුව ඊළඟට කියනවා වන්නනා නිපුනා හේසුං විනයට්ඨ කතායයා පුබ්බකේහි කතානේකා නානා ණය සමාකුලා. වන්නනා නිපුනා හේසුං විනයට්ඨ කතායයා පුබ්බකේහි කතානේකා නානා ණය සමාකුලා. පුබ්බකේහි කවුද මේ පුබ්බක කියලා කියන්නේ? පුරෝගාමීන්. පුබ්බකේහි පූර්වාචාරීන් විසින්. පුබ්බකේහි පූර්වාචාරීන් විසින් නැත්නම් තමන්ගේ පුරෝගාමීන් විසින් පෙරවිසූ ආචාර්යවරුන් විසින්. විනයට්ඨ කතාය විනය අට්ඨ කතාව සඳහා නේකා නිපුණා වන්නනා නොයෙක් නිපුණ වූ වර්ණනාවන් කතා හේසුන් කලා උවත් නානා ණය සමාකුලා ඒවා නොයෙක් න්‍යායන්ගෙන් සමාකුලා ආකුල බවට පත් වෙලා තිබුණාය කියලා එතුමා සඳහන් කරනවා. එතකොට මෙතනදී මේ පුබ්බකේහි කතා වර්ණනා කියන එකෙන් අදහස් කරන්නේ පූර්වාචාරීන් විසින් කළ වර්ණනා ලෙස හඳුන්වන්නේ අපි දන්නවා මේ වෙනකොට ඉන් පෙර විසූ ඇදුරුවරුන් විසින් කළ ටීකා ලෙස විනය පිටකයට සමන්ත පාසාදිකාවට විනය අට්ඨ කතාවට කරපු ටීකාවන් හැටියට තිබුණේ ටීකා දෙකයි. එකක් සාරත්ත දීපනීය ඊට පෙර වජිර බුද්ධි ටීකාව. ඔය කියන ටීකා දෙක තමයි එතකොට මෙතන පුබ්බකේහි නිපුණා පුබ්බකේහි වන්නනා කියලා කියන්නේ. එතකොට මේ කතුවරයා කියනවා පූර්වාචාරීන් විසින් කරපු යම් නොයෙක් අර්ථ වර්ණනාවන් සියුම් අර්ථ වර්ණනාවන් තිබුණා උවත් ඒවා නොයෙක් න්‍යායන්ගෙන් ආකූල බවට පත් වෙලා තිබුණා. නානා ණය සමාකුලා නොයෙක් න්‍යායන්ගෙන් ගැවසීගත් නැත්නම් ආකුල බවට පත් වෙච්ච ඒවා කියලා කියනවා. ඒ කියන්නේ එතුමා දකිනවා මේ පෙර තිබූ ටීකාවල යම් අඩුලුහුඩු තැන් දැකලා තියෙනවා. සාමාන්‍යයෙන් මේක
එක පැත්තකින් අපේක්ෂා කළ යුතු දෙයක් හේතුව යමක් කරලා තියෙද්දී ඒ දෙයම තව කෙනෙක් කරන්න හේතුවක් තියෙන්න ඕනේ. කෘතස්ය කරණං නාස්ති කරපු දෙයක ආපහු කරන්න දෙයක් නැහැනේ. කරපු දේ හරියට කරලා තියෙනවා නම් ඒකේ තව කෙනෙක්ට කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. එතකොට එහෙම නොකරලා තිබුණොත් තමයි තව කෙනෙක්ට ඒ සඳහා යමක් කරන්න අවස්ථාව ලැබෙන්නේ. ඒ නිසා කරපු එකක්ම නැවත කරන කෙනෙක් අනිවාර්යෙන් කලින් කරලා තියෙන ඒවයි අඩුපාඩු පෙන්වා දිය යුතුම තමයි. ඒක වර්තමානයේ පවා ශාස්ත්‍රීය කටයුත්තක නිරත වෙනකොට සිදු කළ යුතු දෙයක්. ඉතින් එනිසාම මේ කතුවරයත් සඳහන් කරනවා විනය අටුවාවට මින් පෙර කරපු වර්ණනාවන් සියුම් වර්ණනාවන් තිබුණා වුවත් ඒවයි යම් යම් අඩුලුහුඩුකම් තියෙනවා කියන කතාව කියනවා. එතනින් නවතින්නේ නැහැ. ඒවයි තිබුණ අඩුලුහුඩුකම් මොනවද කියලත් එතුමා සඳහන් කරනවා. තත්ත කාචී සුවිත්තින්නා දුක්ඛෝ ගාහාච ගන්තතෝ විරද්ධාත්තතෝ චාපි සද්දතෝ චාපි කත්තචේ. දැන් මේ කලින් කරපු අයගේ වයි වැරදි අඩුපාඩු තිබ්බ කිව්වට හරියන්නේ නැහැ නේ. තියෙනවා පෙන්වන්න එපා මොනවද වැරදි අඩුපාඩු කියලා අන්න පෙන්නනවා වැරදි අඩුපාඩු. තත්ත එහි ඒ කියන්නේ අර වජිරබුද්ධි ටීකාවේ සහ සාරත්ත දීපනී ටීකාවේ කාචී සමහර තැනක සුවිත්තින්නා විත්තින්න කියලා කියන්නේ විස්තෘතයි විස්තීර්ණයි දීර්ඝ විස්තර සහිතයි. සුවිත්තින්නා ඒකේ සමහර තැනක් ඊටාම අධික විස්තර සහිතයි. ඕනවට වඩා යමක් පිළිබඳ විස්තර වැඩි වෙනකොටත් ඒක ගැටලුවක්. එනිසා කලින් තිබුණ අර්ථ වර්ණනා දෙකේ එහෙම නැත්නම් ටීකා ග්‍රන්ථ දෙකේ තිබුණ එක අඩුපාඩුවක් තමයි ඒවයි සමහර තැනක දීර්ඝ වර්ණනා නැත්නම් විස්තීර්ණ වර්ණනා ඇතුළත් වෙලා තියෙනවා. අනවශ්‍ය තරමේ විස්තීර්ණ තොරතුරු දක්වලා තියෙනවා. ඒක එක දුර්වලකමක් එක අඩුපාඩුවක් කියලා ඔන්න පෙන්වලා දෙනවා එකක්. ඊළඟට සඳහන් කරනවා දුක්ඛෝ ගාහාච ගන්තතෝ ගන්තතෝ ග්‍රන්ථ වශයෙන් දුක්ඛෝ ගාහාච දුකසේ ගත යුතුයි කියලා සඳහන් කරනවා. තවත් එහෙම තිබුණ අඩුපාඩුවක් තමයි විරද්ධා අත්තතෝ චාපි අත්තතෝච අපි අර්ථ වශයෙන්ද විරද්ධා වරද්දන ලදී. අර්ථ වශයෙන් උත් ඒවා යම් යම් වැරද්ද වීම තියෙනවා නැත්නම් වරදවා ප්‍රකාශ කිරීම දක්නට ලැබෙනවා. අත්තතෝ චාපි විරද්ධා සද්දතෝ චාපි කත්තචි කත්තචි තවත් සමහර තැනක සද්දතෝ චාපි ශබ්ද වශයෙන්ුත් එහෙම වරදවා ප්‍රකාශ කරපු තැන් දකින්න තියෙනවා. එතකොට අර්ථ වශයෙන් ශබ්ද වශයෙන් වරදවා ප්‍රකාශ කිරීමත් ඒවයි දකින්න තියෙනවා. කාචි කත්තචි අපුන්නා සමහර තැනක අපුන්නා පරිපූර්ණයි. ඒ දක්වන විස්තරය පරිපූර්ණ නැහැ ප්‍රමාණවත් නැහැ. අපරිපූර්ණ නොපිරිපුන් විස්තරයක් තමයි සමහර තැන්වල දකින්න තියෙන්නේ. තවත් සමහර තැන්වල කාචි කත්තචි අපුන්නා කාචි සම්මෝහකාරිණී තස්මාතාහි සමාදාය සාරං සංඛේප රූපතෝ කාචි සම්මෝහකාරිණී කාචි ඒකේ තියෙන සමහර තැන්වල සම්මෝහකාරිණී මුලා කරවන සුළුයි. සමහර අර්ථ වර්ණනාවන් දිහා බලපුහම මුලා කරවන සුළුයි. ඒ කියන්නේ නිවැරදි අර්ථය නෙමෙයි කියවන කෙනාට වැටහෙන්නේ වෙනත් දෙයක් වැටහෙනවා ඒකේ තියෙන විස්තරය කියවනකොට. ඒකයි සම්මෝහකාරිණී කියලා කියන්නේ. අපි කියවගෙන යනකොට ඒකෙන් අදහස් කරලා තියෙන කතෝරය එකක් හැබැයි කියවන කෙනාට වැටහෙන්නේ තව එකක්. ඔන්න සම්මෝහකාරිණී මුලා වෙන සුළුයි. එනිසා මෙයා මොකද කරන්නේ? ඔන්න දැන් අඩුපාඩු රාශියක් පෙන්වලා දුන්නා. අති විස්තීර්ණයි ඊළඟට දුකසේ අර්ථගත යුතුයි. ඊට පස්සේ අර්ථ වශයෙන් සමහර තැන්වල වරද්දලා තියෙනවා. ශබ්ද වශයෙන් සමහර තැන්වල වරද්දලා තියෙනවා. සමහර තැන් අපරිපූර්ණයි. සමහර තැන්වල මුලා කරන සුළුයි.
මෙන්න මේ කියන ගැටලු ටික නිසා කතුවරයා කියනවා තස්මා ඒ නිසා තාහි ඒවායින් තාහි කියලා බහුවචනෙන් යොදලා තියෙන්නේ කලින් දෙකක් ලියවිලා තියෙන හන්දා. එතකොට ඒ ග්‍රන්ථ වලින් සාරං හරය සංකේප රූපතෝ සමාදාය සංකේප රූපතෝ සංක්ෂිප්ත ස්වરૂපයෙන් සාරං සමාදාය හරය අරගෙන ඔන්න දැන් මෙතන ඉඳලා කියන්නේ තමන්ගේ ක්‍රමය. තමන් මෙතනදී අනුගමනය කරන්නේ කවර ක්‍රමයක්ද කියන එක මෙතන ඉඳන් විස්තර කරනවා. ලීනත්තංච පකාසෙන්තෝ විරද්දත්තංච විසෝධයං උපට්ඨිත නයං චාපි තත්ත පකාසයං ලීනත්තංච පකාසෙන්තෝ ලීන අත්තංච පකාසෙන්තෝ සැඟවුණු අර්ථද පකාසෙන්තෝ ප්‍රකාශ කරමින් විරද්ධංච විසෝධයන් වරද්දපු තැනොත් විසෝධයන් නිවැරදි කරමින් පිරිසිදු කරමින් උපට්ඨිත නයංච අපි උපට්ඨිත එළඹි නැත්නම් නයං න්‍යායන්ද තත්ත ප්‍රකාශයන් ඒ තැන්වල ප්‍රකාශ කරමින් අනුගමනය කරපු න්‍යායන් ඒ තැන්වලදී ප්‍රකාශ කරමින් තමන්ගේ පිළිවෙල තමයි මේ කියන්නේ තමන් මේක රචනා කරද්දී මොන ක්‍රමවේදයේද අනුගමනය කරන්න කියලා. විනයේ විමතින් චේතුං බික්ඛූනං ලහු වුත්තිනං සංඛේපේන ලිකිස්සාමි තස්සාලීනත්ථ වන්නනං ලහු වුත්තිනං බික්ඛූනං සහල්ලු පැවැත්තුම් ඇති භික්ෂූන්ගේ විනයේ විමතින් චේතුං විනයෙහි විමතීන් දුරු කිරීම සඳහා සැහැල්ලු පැවතුම් ඇති භික්ෂූන්ගේ විනය සම්බන්ධ විමතීන් දුරු කිරීම සඳහා තස්සා ලීනත්ත වන්නනං තස්සායේ සමන්තපාසාදිකාවේ ලීන අත්ත වන්නනං සැඟවුණු අර්ථ වර්ණනාව සංඛේපේන ලිකිස්සාමි කෙටියෙන් ලියනවයි කියලා කියනවා. මේ ගාථා ටික ඇතුලේ මේ ප්‍රාරම්භක ගාථා ඇතුලේ කිසිම තැනක අපට කතුවරයාගේ නමක් ගමක් විස්තරයක් ඒ වගේ දේවල් දකින්න හම්බ වෙන්නේ නැහැ. මෙතෙන්දී පළවෙනි ගාථාව වෙන් කරනවා කතුවරයා ඉටු දෙවියන් වඳින්න නැත්නම් ත්‍රිවිධ රත්නය නමස්කාර කරන්න පළවෙනි ගාථාව වෙන් කරලා එතන ඉඳන් ගාථා දෙකකිනුත් තුන්වෙනි ගාථාවේ පළමු පාද දෙකෙනුත් ඒ වන විට පැවති ටීකා ග්‍රන්ථයන් තුල තිබූ දුර්වලතාවයන් පෙන්වලා දෙනවා. ඊතුරු ගාථා දෙක සහ තුන්වෙනි මේ අනෙක් ගාථාවේ අවසන් අර්ධ දෙකෙන් තමන් මේ කාර්යය කරන්නේ කොහොමද කියන එක ප්‍රකාශ කරනවා. ඔට මේ සමාරම්භක ගාථාවල අපට දකින්න ලැබෙන්නේ පැවතුණු ග්‍රන්ථයන්හි දුර්වලතාවයනොත් එම දුර්වලතාවයන් දුරු කොට ගනිමින් දුරු කරමින් තමන් කොහොමද මේ නව අභිනව රචනාව සිද්ධ කරන්නේ කියන කාරණයක් පමණයි කතුවරයා මෙතනදී පැහැදිලි කරලා තියෙන්නේ. තන්දි පැවතුණු ඒවයි දුර්වලතා හැටියට එතුමා හඳුනා ගන්නවා. නොයෙක් න්‍යායන්ගෙන් ආකූල බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම සමහර තැන්වල අති විස්තීර්ණයි. සමහර තැන්වල අර්ථය දුකසේ ගත යුතුයි. සමහර තැන්වල අර්ථ වශයෙන් හෝ ශබ්ද වශයෙන් වරද්දලා තියෙනවා. ඒ වගේම තවත් සමහර තැන් අපරිපූර්ණයි. තවත් ඇතැම් තැන් මුලා කරවන සුළුයි. ඔන්න ඔය කියන ගැටලු සහගත తত্ত্বය නිසා පැවතුණු කෘතීන් වල එතුමා අදහස් කරනවා චෝලිය කාශ්‍යප හාමුදුරුව අදහස් කරනවා නව කෘතියක් සම්පාදනය කරන්න. ඒ කෘතිය සම්පාදනය කිරීමේදී උන්වහන්සේ ප්‍රකාශ කරනවා අර තිබුණ දුර්වලතා මගහරවා ගන්න තමන් මෙන්න මෙහෙම වැඩක් කරනවා. කොහොමද? අර මුලින් රචනා වෙලා තිබෙන කෘති දෙකෙන් ඒවායේ සාරය සංක්ෂිප්ත වශයෙන් තමන් අරගන්නවා. ඒවයි සාරය සංක්ෂිප්ත වශයෙන් අරගෙන ඒවායෙහි ලීන අර්ථ හෙවත් සැඟවුණු අර්ථ ප්‍රකාශ කරමින් වරද්දපු තැන් පිරිසිදු කරමින්
ඒ තැන්වලදී තමන් අනුගමනය කරපු න්‍යායන් ප්‍රකාශ කරමින් සැහැල්ලු පැවතුම් ඇති භික්ෂුන් වහන්සේලාගේ විනයෙහි විමතීන් දුරු කිරීම සඳහා තමන් මේ ලීනාර්ථ සමන්තපාසාදිකාවට කරන මේ ලීනාර්ථ වර්ණනාව සංක්ෂේපයෙන් රචනා කරනවාය කියලා. සංකේපේන ලිකිස්සාමි කියන තැනදී උන්වහන්සේ සාර්ථක බව පේනවා. සාරත්ත දීපණියෙන් අඩකටත් වඩා මේ කෘතිය කුඩා වීම තුළ උන්වහන්සේ සංක්ෂේපයෙන් කෘතිය රචනා කරපු බව පිළිගන්න පුළුවන්කම තියෙනවා. නමුත් සමහර තැන් දිහා බලනකොට අපිට පේනවා සාරත්ත දීපණියේ එන කොටස් එලෙසින්ම කතුවරයා යොදාගත්තු අවස්ථා නැතුවා නෙමෙයි. එක අකුරකුදු වෙනස් නොකොට සාරත්ත දීපණියේ ඇතුළත් වෙලා තිබුණ සමහර පාට එලෙසින්ම කතුවරයා තමන්ගේ රචනාවට එකතු කොට තිබෙන අවස්ථාද නැතුවා නොවේ කියන එක අපිට මේක අධ්‍යයනය කරනකොට පේනවා. දැන් මෙන්න මේක බලන්නකො සමහර විට ඔබ වහන්සේලාට හිතේ මම මේක මේට කලින් කතා කරපු සාරත්ත දීපණියෙන් ගත්තා කියලා මේක කියවනකොට. පිස්සල කියවලා බලමුකෝ. සංවන්නනං තංචාති ආදින අත්තනෝ සංවන්නනාය කරණප්පකාරං දස්සේති තත්ත තංච ඉදානි වොච්චමානං සංවන්නනං සමාරභන්තෝ සකලායපි මහාට්ඨකතාය ඉද ගහේ තබ්බතෝ මහා අට්ඨකතං තස්සා ඉදානි වොච්චමානාය සංවන්නනාය ශරීරං කତ୍වා මහා පච්චරියං යෝ විනිච්ඡයෝ වුත්තෝ තතේව කුරුන්දි නාමාදීසු විසුතාසු අට්ඨකතාසු යෝ විනිච්ඡයෝ වුත්තෝ තතෝපි විනිච්ඡයතෝ යුත්තමත්තං අපරිච්ඡජන්තෝ අන්තෝගදත්තේරවාදං කତ୍වා සංවන්නනං සම්මා සමාරභිස්සanti පදත්ත සම්බන්ධෝ වේදිතබ්බෝ එත්තච අත්තෝ කතියති ඒතායාති අට්ඨකතා උත්තකාරස්ස උට්ඨකාරං කତ୍වා මහා පච්චරියන්ති මහා පච්චරී නාමිකං එත්තච පච්චරීති උලුම්පං වොච්චති තස්මින් නිසීදිත්වා කතත්තා තමේව නාමං ජාතං කුරුන්දි වල්ලී විහාරෝ නාම අත්ති තත්තකතන්තා කුරුන්දීති නාමං ජාතන්ති වදන්ති ආදි සද්දේන අන්ධට්ඨ කතං සංකේපට්ඨ කතංච සංගණ්හාති. පොඩි පොඩි වෙනස්කම් දකින්න තියෙනවා හැරෙන්නට මහා ලොකු වෙනස්කමක් මේකේ දකින්න ලැබෙන්නේ නැහැ. මේක ඇතුළත් වෙලා තියෙන මේ පාඩය මින් පෙර පාඩමේදී සාරත්ත දීපනී ටීකාවට අදාළව මේ හා සමාන පාඩයක් අපි සාකච්ඡා කළා. අන්තර්ගතය ගත්තොත් කිසිම වෙනසක් නැහැ. එකෙන් අන්තර්ගතයේ එහෙම නැත්නම් අර්ථයෙන් කිසි දෙයක් අඩු වෙලා නැහැ. ඒ අර්ථය ඒ විදිහටම නිරූපණය වෙන විදිහට ඇතැම් තැනක කලාතුරකින් වචනයක් දෙකක් විතරක් වෙනස් වෙලා තියෙනවා. නමුත් සමස්තය ඒ විදිහම තමයි. සංවන්නනං තංචාති සංවන්නනං තංච කියලා සමන්තපාසාදිකා වෙන මේ පාඩයට විග්‍රහය ඉදිරිපත් කරනවා. ආදිනා අත්තනෝ සංවන්නනාය කරණප්පකාරං දස්සේති. මේ සංවන්නනං තංච කියන එකෙන් තමන්ගේ අර්ථ සංවර්ණනාව කරන බවක් දක්වනවා කියන එක තමයි මෙතන කියන්නේ. තත තංච ඉදානි වුච්චමානං සංවන්නනං සමාරභන්තෝ. ඒ සංවන්නනාව ආරම්භ කරමින් සකලායපි මහා අට්ඨකතායි ඉද ගහේ තබ්බතෝ. සම්පූර්ණ මහා අට්ඨකතාව මෙහිදී ගත යුතු නිසා මහා අට්ඨකතං තස්සා ඉදානි වුච්චමානාය සංවන්නනාය ශරීරං කତ୍වා. ඒ මහා අට්ඨකතාව මෙහි ශරීරය බවට පත් කොටගෙන මහා පච්චරියං යෝ විනිච්ඡයෝ වුත්තෝ. මහා පච්චරිය අට්ඨකතාවේ යම් විනිශ්චයක් කියන ලද්දේද තතේව කුරුන්දි නාමාදීසු විසුතාසු අට්ඨකතාසු යෝ විනිච්ඡයෝ වුත්තෝ. එලෙසින්ම කුරුන්දි නම් නාමයෙන් කුරුන්දි ආදී වූ නාමයන්ගෙන් ප්‍රකට වූ අට්ඨකතාවන්හි යම් විනිශ්චයක් කියන ලද්දේද තතෝපි විනිච්ඡයතෝ යුත්තමත්තං අපරිච්ඡජන්තෝ. ඒවයින් ගත යුතු අර්ථය අත් නොහරිමින් අන්තෝගද තේරවාදං කତ୍වා තේරවාදයට අයත් වනසේ
සංවන්නනං සම්මා සමාරභිස්සanti සංවර්ණනාව මනවින් ආරම්භ කරනවා කියන එක තමයි පද සම්බන්ධෝ වේදිතබ්බෝ ආරම්භ කරනවා කියන වශයෙන් මේකේ පද සම්බන්ධය දැනගත යුතුයි කියලා ඔන්න පැහැදිලි කිරීම සිද්ධ කරා. ඊළඟට මේ පාඩේ අපිට මේ විදිහටම සාරත්ත දීපනියෙත් දකින්න ලැබුණා. ඊට අමතරව මේකට උදාහරණයක් දීලා තිබුණා. ඒ උදාහරණය මෙතනින් අයින් වෙලා තියෙන බව පේනවා. එත්තච අත්තෝ කතියති ඒතා යාති අට්ඨ කතා. මෙහිද මේන් අර්ථය කියනු ලැබේයයි අට්ඨ කතා නම් වේ. උත්තකාරස ඉට්ඨකාරං කତ୍වා. උත්ත කියන අක්ෂරවලට ඉට්ඨ කියන ආදේශය සිද්ධ කරලා අත්ත වෙනුවට අට්ඨ ආදේශ වුණාට පස්සේ අට්ඨ කතා බවට පත් වුණා කියන එක තමයි මේ කියන්නේ. ඊළඟට අර මහා පච්චරි අට්ඨ කතාව සහ කුරුන්දි අට්ඨ කතාව සම්බන්ධයෙන් කියන කතාව ඒ විදිහටම මෙතනත් දකින්න පුළුවන් සාරත්ත දීපණියේ වගේම සාරත්ත දීපණියෙත් කිව්වා මහා පච්චරියන්ති මහා පච්චරී නාමිකං කියලා මෙතන කියන්නේ මීට වඩා වෙනස් විදිහකට එතන කිව්වේ. නමුත් අර්ථය අතින් ගත්තාම බොහොම සමානයි. එත්තච පච්චරීති උලුම්පං උච්චති. මෙතනත් පච්චරී කියන එකෙන් උලුම්පං උච්චති පහුර අදහස් වෙනවා. තස්මින් නිසීදිත්වා කතත්තා තමේව නාමං ජාතං. පහුරක ඉඳගෙන රචනා කරපු හන්දා එනමින් හඳුන්වනවාය කියලා කියනවා. අනිත් පැත්තට කුරුන්දි අට්ඨ කතාව ගැන කියපු කතාවත් එලෙසින්ම සඳහන් වෙනවා. කුරුන්දිවල්ලී විහාරෝ නාමත්ති කුරුන්දිවල්ලී කියලා විහාරයක් තියෙනවා. තත්ත කතත්ත ඒ පන්සලේ ඉඳලා කරපු හන්දා කුරුන්දීති නාමං ජාතං. කුරුන්දී කියන නම බිහි වුණාය කියලා කියනවා. ජාතන්ති වදන්ති. ආදි සද්දේන අන්ධට්ඨ කතං සංකේපට්ඨ කතංච සංගණ්හාති. ආදී කියන શબ્දයෙන් ඒ කියන්නේ මෙතන කුරුන්දී නාමාදීසු කියලා හම්බුණානේ. මෙන්න මෙතන තියෙන ආදී කියන શબ્දයෙන් අන්ධට්ඨ කතාවයි සංකේපට්ඨ කතාවයි ගන්නවා කියන කතාවත් සඳහන් කරලා තියෙනවා. ඉතින් අර සාරත්ත දීපණිය යම් යම් තැන්වලදී මෙතුමාගේ විවේචනයට භාජනය වුණත් සමහර තැන්වලදී සාරත්ත දීපණිය ඇතුළත් වෙලා තියෙන තොරතුරු ඒ ආකාරයෙන්ම එතුමන් අරගෙන තිබෙන බවක් මේ ඔස්සේ පේන්න තියෙනවා. අපේ පාඩමේ අවසාන මිනිත්තු කිහිපයේදී වහන්සේලාගේ අවධානය මම යොමු කරන්නට කැමතියි. දැන් අපි ඔය කතාව කරපු කතූරු හැරුණු විට ප්‍රධාන වශයෙන් මේ ත්‍රිපිටක අට්ඨ කතාවන්ට ටීකා සම්පාදනය කිරීමේ කාර්යයෙහි නිරත වෙච්ච ටීකාචාර්යවරු අපට මේ යුගයේදී මිට අමතරව හම්බ මුණ නොගැසෙන නිසා මේ යුගයට අය අතර මුණ නොගැසෙන නිසා මේ යුගයේ සිද්ධ වෙච්ච මේ කාර්යභාරය පිළිබඳව තිබෙන අවබෝධය තව ටිකක් පෘතුල කරගන්නත් විශේෂයෙන් අර සාරිපුත්‍ර සංඝරාජ හාමුදුරුව ඇතුළු පිරිසගේ මැදිහත් වීම මොන විදිහද කියන එක පිළිබඳව තිබෙන අවබෝධය තව ටිකක් පුළුල් කර ගැනීම සඳහාත් මේ යුගයේදී තවත් ඇතැම් කතුවරු පෙළඹිලා තියෙනවා. අර කියපු ත්‍රිපිටක අට්ඨ කතා කියන විෂයෙන් පරිබාහිර වන නමුත් ත්‍රිපිටක විෂයෙන් පරිබාහිර නොවන ත්‍රිපිටක අට්ඨ කතා විෂයෙන් පරිබාහිර ග්‍රන්ථ සඳහා ටීකා ග්‍රන්ථ සම්පාදනය කරන්න ඒ අය ගැන කෙටියෙන් මේ අවසාන මිනිත්තු කිහිපෙදී මේ පාඩමේ කතා කරන එක වටිනවාය කියලා හිතනවා. මොකද ශාරිපුත්‍ර හාමුදුරුවන්ගේ මෙහෙවර ගැන අවබෝධ කරගන්නත් ඒක උපස්තම්භක වන නිසා. එතකොට අපි මෙතනදී ත්‍රිපිටක අට්ඨ කතාවන්ගෙන් බාහිර ග්‍රන්ථවලට ටීකා රචනා කරපු ටීකාචාර්යවරු ගත්තාම මේ අය අතර සැලකිය යුතු පිරිසක් මේ ශාරිපුත්‍ර හාමුදුරුවන්ගේ ශිෂ්‍ය හාමුදුරුවරු කියලා අපිට දකින්න පුළුවන්. එහෙම අය කීප දෙනෙක්ම අපිට දකින්න ඉන්නවා. ඒ අතරින් එක්කෙනෙක් තමයි මේ
ත්‍රිපිටක විෂයට වැඩිපුරම සම්බන්ධ කංකහා විතරණී අට කතාව. ඒ කියන්නේ ප්‍රාතිමෝක්ෂයට ලියවෙන අට කතාවනේ කංකහා විතරණීය. කංකා විතරණී අට කතාව සඳහා ටීකාවක් සම්පාදනය කරනවා විනයත්ත මංජුසා කියලා කංකා විතරණී අට කතාවට රචනා කරපු ටීකාවේ නම තමයි විනයත්ත මංජුසාව. කංකා විතරණී කියන්නේ ප්‍රාතිමෝක්ෂයේ අට කතාව. ඒ අට කතාවට ලියපු ටීකාව තමයි විනයත්ත මංජුසාව. ඒ ටීකාව රචනා කරන්නේ බුද්ධනාග කියන හාමුදුරුවෝ. බුද්ධනාග කියන හාමුදුරුවෝ ලියන්නේ. එතකොට ඒක ලියන්න පදනම් වෙන්නේ සුමේධ කියන හාමුදුරුවන්ගේ ආරාධනාවෙන් තමයි මේ බුද්ධනාග හාමුදුරුවෝ කංකා විතරණී ටීකාව නැත්නම් විනයත්ත මංජුසාව රචනා කරපු බව එම ග්‍රන්ථයේ එන තොරතුරු වලින් පැහැදිලි වෙන්නේ. එතකොට එතනදී මේ කියන බුද්ධනාග හාමුදුරුවෝ ශාරිපුත්‍ර හාමුදුරුවන්ගේ ශිෂ්‍යයෙක් බව ග්‍රන්ථයේ අවසානයේ එන නිගමන ගාථා වලින් පැහැදිලි වෙනවා. නිගමන ගාථාවල සඳහන් වෙනවා සිස්සෝ සසිකරස් වච්ච සීලාචාරස්ස ධීමතෝ සාරිපුත්ත මහා තේර මහා සාමිස්ස තාදිනෝ කියන පාඨය. එතකොට සිස්සෝ කියලා කියන්නේ ශිෂ්‍යයා. කාගේද? සාරිපුත්ත මහා තේර මහා සාමිස්ස. සාරිපුත්ත මහා තෙරණුවන්ගේ ශිෂ්‍යයෙක් වග මේ බුද්ධනාග හාමුදුරුවෝ පැහැදිලි වෙනවා මේ කියන ප්‍රකාශයත් එක්ක අරගෙන බලනකොට. ඒ වගේම එහි එන තවදුරටත් එන තොරතුරු වලින් පැහැදිලි වෙනවා අතිරාණේක ගුණග්ගේන තේරේන සුබුත්තිනා විනයට්ඨිති කාමේන සුමේධේනාභියාචිතෝ. විනයේ තිර පැවැත්ම කැමැති ස්ථීර නායික ගුණයන්ගෙන් යුක්ත යහපත් පැවතුම් ඇති සුමේධ නම් තෙර නම විසින් ආරාධිත වූ සෝ බුද්ධ නාගතේරෝහි බික්ඛූනං පරමං හිතං මහා විහාරවාසීනං යතීනං සමයානුගතං. මහා විහාරවාසී යතීන්ද්‍රයන් වහන්සේලාගේ සමයට අනුගත වූ භික්ෂූන්ට අතිශයින් හිත වූ බුද්ධනාගෝ සෝ බුද්ධනාගෝ ඒ බුද්ධනාග තෙරණුවෝ තමයි මේ කෘතිය කළේ කියලා මේ එන විස්තර වලින් සඳහන් වෙනවා. මේ කොටස මේකට අදාළ කොටසක් නෙමෙයි. ඊට පස්සේ අපිට මීට අමතරව තව පැහැදිලි කරගන්න පුළුවන් දැන් ඔය කියපු බුද්ධනාග හාමුදුරුවන්ට අමතරව මේ කියපු බුද්ධනාග හාමුදුරුවන්ට අමතරව ශාරිපුත්‍ර හාමුදුරුවන්ගේ තවත් ශිෂ්‍යවරු මේ කාර්යය සඳහා සම්බන්ධ වෙලා තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තාම අපිට හම්බ වෙනවා වාචිස්සර මහා සාමී කියලා හාමුදුරු කෙනෙක්. මම මේවා දීර්ඝ වශයෙන් කතා කරන්නේ කෙටියෙන් මේ නම් ටික පැහැදිලි කරගෙන යන්නම්. ශාරිපුත්‍ර හාමුදුරුවන්ගේ ශිෂ්‍යයෝ කොයිතරම් දුරට මේ ටීකාකරණයට සම්බන්ධ වුණාද කියන එක පැහැදිලි කරන්න. එතකොට ඔය වාචිස්සර මහා සාමී කියන හාමුදුරුවොත් අපට දකින්න ලැබෙන තොරතුරුත් එක්ක ශාරිපුත්‍ර හාමුදුරුවන්ගේ ශිෂ්‍යවරයෙක් බව සඳහන් වෙනවා. ඉතින් උන්වහන්සේ විනය විනිශ්චය කෘතිය සඳහා ටීකාවක් සම්පාදනය කරලා තියෙනවා. ඒකත් විනය කියන විෂයට සම්බන්ධයි. නමුත් ත්‍රිපිටක අට කතාවකට ලියවිච්ච එකක් නෙමෙයි. වාචිස්සර මහා සාමිතුමා විනය විනිශ්චය සඳහා ටීකාවක් සම්පාදනය කරනවා. උන්වහන්සේ ශාරිපුත්‍ර හාමුදුරුවන්ගේ ශිෂ්‍යයෙක් වග අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම
කුද්දක සික්කාවට ටීකාවක් සම්පාදනය කරනවා සංඝරක්කිත කියන හාමුදුරුවෝ. උන්වහන්සේ ඔය සුබෝධාලංකාරය ලියපු හාමුදුරුවෝ කියලා ඇතැම්මුගත්තු විශ්වාස කරනවා. සුබෝධාලංකාරය රචනා කරපු සංඝරක්කිත හාමුදුරුවෝ කුද්දක සික්කාවට කුද්දක සික්කා ටීකාව සම්පාදනය කරනවා. උන්වහන්සේට කුද්දක ටික්කා සික්කාව සම්පාදනය කරන්න ආරාධනා කරන්නෙත් සරියුත් හාමුදුරුවන්ගේ ශිෂ්‍යෙක් සුමංගල කියලා හාමුදුරු කෙනෙක්. ඒ කියන සුමංගල හාමුදුරුවොත් අනිත් පැත්තට කුද්දක සික්කා ටීකාව රචනා කරපු සංඝරක්කිත හාමුදුරුවෝ දෙදෙනා වහන්සේම ශාරිපුත්‍ර හාමුදුරුවන්ගේ ශිෂ්‍යයින් හැටියට තමයි සලකනු ලබන්නේ. ඒ වගේම අභිධම්මාවතාරයට අභිධම්මත්ත විකාසිනී ටීකාව රචනා කරනවා. ඒ අභිධම්මත්ත විකාසිනී ටීකාව රචනා කරන්නේ නන්දි පිරිවෙනේ වාසය කරපු සුමංගල මහාසාමි කියන හාමුදුරුව. උන්වහන්සේත් ශාරිපුත්‍ර හාමුදුරුවන්ගේ ශිෂ්‍යවරයෙක් හැටියට තමයි තොරතුරු වාර්තා වෙන්නේ. ඒ වගේම අභිධම්මත්ත සංග්‍රහය සඳහා අභිධම්මත්ත සංග්‍රහ කෘතිය සඳහා අභිධම්මත්ත විභාවිනී ටීකාව රචනා වෙනවා. මේ අභිධම්මත්ත විභාවිනී ටීකාව රචනා කරන්නෙත් සුමංගල මහාසාමි කියන මේ හිමියන් විසින් සුමංගල කියන හාමුදුරු කෙනෙක් විසින්. උන්වහන්සේත් කාශ්‍යප හාමුදුරුවන්ගේ ශිෂ්‍යවරයෙක් බව සඳහන් වෙනවා. වගේම සාරිපුත්‍ර හාමුදුරුවන්ගේ ශිෂ්‍යෙක් බව සඳහන් වෙනවා. වගේම උන්වහන්සේ තමන්ගේ කෘතිය සම්පාදනය කිරීමේදී මහා කාශ්‍යප දිඹුලාගල මහා කාශ්‍යප හාමුදුරුවන්ගේ පුරාණ ටීකාවත් අභිධම්මත්ත සංග්‍රහයට කරපු පුරාණ ටීකාවත් ඒ වගේම ශාරිපුත්‍ර හාමුදුරුවෝ අභිධර්මාර්ථ සංග්‍රහයට කරපු සිංහල සන්නයත් දෙකම ඇසුරු කරලා තියෙන බව දකින්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ විදිහට මේ පොළොන්නරු යුගයේ ත්‍රිපිටක ටීකා සම්පාදන කාර්යයේහි ප්‍රමුඛත්වය අරගෙන ශාරිපුත්‍ර හාමුදුරුවෝ ක්‍රියා කරනකොට උන්වහන්සේගේ ශිෂ්‍ය හාමුදුරුවරු ඒ ත්‍රිපිටක අටකතා විෂයෙන් පරිබාහිර නමුත් ත්‍රිපිටක විෂයට සම්බන්ධ බොහෝ පතපොත සඳහා ටීකා ග්‍රන්ථ සම්පාදනය කිරීම සඳහා අර ආභාසයත් එක්ක පෙළඹිලා තියෙනවා කියන කාරණය අපට මේ ඔස්සේ පැහැදිලි වෙනවා. එනිසා මෙතනදී ඔබ වහන්සේලා අවධානයට ගත යුතුව පවතිනවා ශාරිපුත්‍ර හාමුදුරුවන්ගෙන් ලැබුණු ආභාසය සහ ආදර්ශය ඔස්සේ උන්වහන්සේගේ ශිෂ්‍ය හාමුදුරුවරු ත්‍රිපිටක විෂය හා සම්බන්ධ ඒ කියන්නේ සූත්‍ර විනය අභිධර්මය හා සම්බන්ධ සෙසු ප්‍රකරණ හා සංග්‍රහ ග්‍රන්ථයන් සඳහා ටීකා සම්පාදනය කරමින් ටීකා රචනා කිරීම කියන මේ විෂය මේ සාහිත්‍යංගය කොහොමද ජනප්‍රිය භාවයට පත් කළේ මේ යුගය තුල කියන කාරණේ ගැනත් යම් අවබෝධයක් ලබා ගැනීම ඔබ වහන්සේලාට ප්‍රමාණවත් වැදගත් වෙනවා කියන කාරණේ පිළිබඳවත් සිහිපත් කරමින් අද දවසේ අපේ පාඩම අපි මෙතකින් අවසන් කරන්නටයි බලාපොරොත්තුව. ඊළඟ දවසේ අපි අපේක්ෂා කරනවා අවසාන වශයෙන් ඒ ටීකාචාර්යවරු සහ ඔවුන්ගේ කෘති කියන මාතෘකාවේ අවසන් දිගහැරුම විදිහට බුරුම රටේ නැත්නම් බුරුම ජාතික භික්ෂුන් වහන්සේලා විසින් සම්පාදනය වුණු ටීකාවන් පිළිබඳව යම් අධ්‍යයනයක් සිදු කරන්නට. ඉතින් නැවත එම පාඩමෙන් හමු වනතුරු සියලු දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. සබ්බදානං ධම්මදානං කිනාති. සියලු දානයන්ට වඩා ධර්ම දානය උතුම් වන්නේය යන උතුම් බුදු වදන පසක් කරමින් ප්‍රාචීන අධ්‍යාපනය ලබන සුවහසක් හාමුදුරුවන් වහන්සේලාගේ මෙහෙණින් වහන්සේලාගේ සහ දුවා දරුවන්ගේ දහම් ඇස විවර කරමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ධම්මික ෆ්‍රසිලා පෙරේරා පදනම මගින් සිදු කෙරෙන මහංගු සමාජ සත්කාරයයි ටීපී ප්‍රාචීන අධ්‍යාපනය